ආදරණීය දරුවනේ ජීව විද්‍යාව පස්වන ඒකකේ සත්වාකාරය සහ ක්‍රියාකාරීත්වය. එහි 6 වන පාඩම් මාලාව ඒ තමයි සමායෝජනය සහ සමස්ථිතිය. මේ පාඩම් මාලාවේ 7 වන පරිච්ඡේදයේ සමගිනුයි දැන් ඔබ මේ එකතු වන්නේ. ඉතින් මේ 7 වන පරිච්ඡේදය කියන්නේත් අපි සාකච්ඡා කරපු සිද්ධාන්තමය කාරණා ප්‍රශ්නාවලියක් මගින් පුනරීක්ෂණය කිරීමේ අවස්ථාව තමයි මේ ලැබිලා තියෙන්නේ. එතකොට කලින් පරිච්ඡේදයේ තුල අපි නවත්තපු ප්‍රශ්නේ ඉඳලා අලුත්ම ප්‍රශ්න කීපයක් තමයි මේ පරිච්ඡේදයේ තුලදී මම සාකච්ඡාවට බඳුන් කරන්න හිතාගෙන ඉන්නේ. බලන්න එහෙමනම් අද අපි මුලින්ම කතා කරන ප්‍රශ්නේ පර්යන්ත ස්නායු පද්ධතිය පිළිබඳ විස්තර කරන්න කියලා කියනවා. පර්යන්ත ස්නායු පද්ධතිය. දරුවනේ පර්යන්ත ස්නායු පද්ධතියක් නිර්මාණය වෙන්නේ විශේෂයෙන්ම කපාල ස්නායු, සුෂුම්නා ස්නායු සහ මේ ගැන්ග්ලියා වලින්. ඔබ අහලා ඇති ගැන්ග්ලියා කියලා පදයක්. මේ කාණ්ඩ තුනේ එකතුවක් විදිහට අපිට කියන්න පුළුවන් පර්යන්ත ස්නායු පද්ධතිය. ඒතර පර්යන්ත ස්නායු පද්ධතිය නිර්මාණය වෙලා තියෙන්නේ මොනවා වලින්ද? කපාල ස්නායු, සුෂුම්නා ස්නායු සහ ගැන්ග්ලියා තුලින්. ගැන්ග්ලියා මගින්. එහෙම සකස් වෙන පද්ධතිය තමයි පර්යන්ත ස්නායු පද්ධතිය කියන්නේ. දැන් කපාල ස්නායු දරුවනේ අපිට දකින්න ලැබෙනවා යුගල් 12ක්. කපාල ස්නායු යුගල් 12ක්. ස්නායු විදිහට තනි ගත්තොත් කපාල ස්නායු 24ක් නේ. යුගල් 12ක් නේ. සුෂුම්නා ස්නායු යුගල් 31ක්. සුෂුම්නා ස්නායු යුගල් වශයෙන් ගත්තොත් 31යි. දැන් සුෂුම්නා ස්නායු විදිහට වෙනම ගත්තොත් 62ක් දකින්න පුළුවන්. ඒ වගේම ගැන්ග්ලියා කියන කොටස් තුනේ එකතුවකින් තමයි නිර්මාණය වෙන්නේ මේ පර්යන්ත ස්නායු පද්ධතිය. පැහැදිලි. ඒක තමයි අපි මුලින්ම සාකච්ඡා කරන්නේ. බලන්න. අපි ලියමු මෙහෙම. පර්යන්ත ස්නායු පද්ධතිය සමන්විත වන්නේ පර්යන්ත ස්නායු පද්ධතිය සමන්විත වන්නේ කපාල ස්නායු සුෂුම්නා ස්නායු හා ගැන්ග්ලියා මගිනි. කපාල ස්නායු, සුෂුම්නා ස්නායු සහ ගැන්ග්ලියා මගින්. ඒ වගේම අපි කියපු අනිකුත් කාරණාත් අපිට සටහන් කරන්න පුළුවන්. කපාල ස්නායු යුගල් 12ක් ඇත. සුෂුම්නා ස්නායු යුගල් 31කි. දැන් දරුවනේ මොනවද මේ කපාල ස්නායු කියලා කියන්නේ? කපාල ස්නායු කියලා කියන්නේ මුහුණේ පවතින ප්‍රධාන සංවේදක ඉන්ද්‍රියන්. විශේෂයෙන්ම ඇස, කන, නාසය, දිව. මේ වගේ මුහුණේ පවතින ප්‍රධාන සංවේදී ඉන්ද්‍රියන්ගෙන් මොළය වෙත පැමිණෙන ස්නායු වලට තමයි අපි කියන්නේ කපාල ස්නායු කියලා. සුෂුම්නා ස්නායු කියලා අදහස් කරන්නේ විශේෂයෙන්ම සම අනිකුත් සංවේදී ඉන්ද්‍රියන් සම ඒ සමේ ඉඳලා සුෂුම්නාව වෙත පැමිණෙන ස්නායු. ඒතර ඒවා කෙලින්ම ඍජුවම මොළයට ගමන් කරනවා වෙනුවට සුෂුම්නාවට තමයි ඇවිල්ලා සම්බන්ධ වෙන්නේ. ඒ නිසා අපි ඒවා හඳුන්වන්නේ මොනවා කියලාද? සරලව සුෂුම්නා ස්නායු කියලායි අපි ඒවා හඳුන්වන්නේ. පැහැදිලිද? දරුවනේ මෙතනදී මේ ගැන්ග්ලියා කියලා පදයක් මම පාවිච්චි කරන්නේ. මේ ගැන්ග්ලියා මගින් නිර්මාණය වන ස්නායු පද්ධතියක් තියෙනවා. අපි ඒකට කියන්නේ ස්වයං සාධක ස්නායු පද්ධතිය කියලා. එකක් මම ලියනවා. ගැන්ග්ලියා මගින් ස්වයං සාධක
ස්නායු පද්ධතිය නිරූපණය වේ. ගැන්ග්ලියා මගින් නියෝජනය වෙන්නේ ස්වයං සාධක ස්නායු පද්ධතිය. අපි ඉදිරි ප්‍රශ්නවලදී කතා කරමු මොකද්ද මේ ස්වයං සාධක ස්නායු පද්ධතිය කියලා අදහස් කරන්නේ කියලා. දරුවනේ පර්යන්ත ස්නායු පද්ධතිය මගින් මූලිකව සිදු කරන්නේ ජීවින්ගේ දේහ චලන සිදු කිරීම සහ ඒවා සමායෝජනය කිරීම සඳහා මධ්‍ය ස්නායු පද්ධතිය වෙත සහ එයින් ඉවතට ආවේග සම්ප්‍රේෂණය වීමට දායකත්වයක් සපයන එක. පැහැදිලිද? ඒ කාරණාව තමයි මේ පිළිතුරට ඊළඟට අපි ගොනු කරන්නට යන්නේ. එතකොට ජීවින්ගේ චලන සහ ඔවුන්ගේ අභ්‍යන්තර පරිසරය යාමනය කරමින් ජීවින්ගේ චලන සහ ඔවුන්ගේ අභ්‍යන්තර පරිසරය යාමනය කරමින් මධ්‍ය ස්නායු පද්ධතිය දෙසට හා එයින් ඉවතට මධ්‍ය ස්නායු පද්ධතිය දෙසට සහ එයින් ඉවතට ආවේග සම්ප්‍රේෂණයට දායක වේ. මධ්‍ය ස්නායු පද්ධතිය දෙසට සහ එයින් ඉවතට ආවේග සම්ප්‍රේෂණයට දායක වෙනවා. පැහැදිලිද? දැන් මේ මූලික කාරණා ටික ඉස්සෙල්ලා අපි බලමු. පර්යන්ත ස්නායු පද්ධතියක් සමන්විත වෙන්නේ කපාල ස්නායු, සුෂුම්නා ස්නායු, ගැන්ග්ලියා මගින් ඇතිවන ස්වයං සාධක ස්නායු පද්ධතියකින්. කපාල ස්නායු යුගල් 12කුත් සුෂුම්නා ස්නායු යුගල් 31කුත් පවතිනවා. ඊළඟට අපි කිව්වා ජීවින්ගේ චලන ඒ වගේම ඔවුන්ගේ අභ්‍යන්තර පරිසරය යාමනය කරමින් මධ්‍ය ස්නායු පද්ධතිය දෙසට සහ එයින් ඉවතට ආවේග සම්ප්‍රේෂණය කිරීම සඳහා දායක වෙනවා කියලා කිව්වා. පැහැදිලිද? මධ්‍ය ස්නායු පද්ධතිය දෙසට සහ ඉන් ඉවතට ආවේග සම්ප්‍රේෂණය කිරීමට දායකත්වයක් සපයනවා කියලා කිව්වා. ඔන්න ඔය කාරණා ටික මුලින්ම පර්යන්ත ස්නායු පද්ධතිය ගැන සාකච්ඡා කරද්දී අපි අවබෝධ කරගන්නට අවශ්‍යයි. දරුවනේ ඊළඟට පර්යන්ත ස්නායු පද්ධතිය ගැන කියන්න ඕන වැදගත් කාරණා ටික මේවයි. ඒ තමයි මේ අභිවාහී නියුරෝන. එහෙම නැත්නම් අපි මේවට කියනවා සංවේදක නියුරෝන කියලා. මේවා මගින් සංවේදී ප්‍රතිග්‍රාහක අවයව වලින් ලබා ගන්න ඒ ආවේග මේ සංවේදක නියුරෝන නැත්නම් අභිවාහී නියුරෝන ඔස්සේ මධ්‍ය ස්නායු පද්ධතිය වෙත රැගෙන ඒමක් සිද්ධ වෙනවා. හරි? බලන්න. අභිවාහී නියුරෝන මගින් සංවේදී ප්‍රතිග්‍රාහක අවයව වලින් ලබා ගන්නා ආවේගය සංවේදක නියුරෝන මගින් මධ්‍ය ස්නායු පද්ධතිය වෙත ළඟා වේ. බලන්න. අභිවාහී නියුරෝන මගින් සංවේදී ප්‍රතිග්‍රාහක අවයව වලින් ලබා ගන්න ඒ ආවේග ඒ සංවේදක නියුරෝන නැත්නම් අපි ඒවටම තමයි අභිවාහක නියුරෝන කියලා කියන්නේ. ඒව මගින් මධ්‍ය ස්නායු පද්ධතිය වෙත ළඟා වෙනවා. ඊළඟට මධ්‍ය ස්නායු පද්ධතියේ ඉඳලා ක්‍රියාව ඉටු කරන අවයව අපි ඒවට කියන්නේ කාරක අවයව කියලා. කාරක අවයව දක්වා මේ කාරක අවයවේ එක්ක පේශියක් වෙන්න පුළුවන් නැත්නම් ග්‍රන්ථියක් වගේ වෙන්න පුළුවන්. මේ කාරක අවයව දක්වා
ඒක මධ්‍ය ස්නායු පද්ධතියෙන් ඉවතට ගෙන යන්න දායක වෙන්නේ අපවාහී නියුරෝන හෙවත් චාලක නියුරෝන. පැහැදිලිද? මධ්‍ය ස්නායු පද්ධතියෙන් ඉවතට ස්නායු ආවේග සම්ප්‍රේෂණයට දායක වන්නේ අපවාහී හෙවත් චාලක නියුරෝනයි. මේවා මගින් පර්යන්ත ස්නායු පද්ධතියේ නියුරෝන ඔස්සේ කාරක අවයව වන පේශි හා ග්‍රන්ථි වෙත ආවේග ගෙන එයි. ආවේග ගෙන එයි. දරුවනේ මධ්‍ය ස්නායු පද්ධතියේදී මේ ලබා ගන්න සංවේදී තොරතුරු සැකසීමකින් අනතුරුව තමයි මේ අපවාහී නියුරෝන වලට ලබා දෙන්නේ. ඒකත් අපි ලියන්න ඕනේ. මධ්‍ය ස්නායු පද්ධතියට ලැබෙන තොරතුරු සැකසීමකින් පසු අපවාහී නියුරෝන වෙත ලබා දේ. අපවාහී නියුරෝන වෙත ලබා දේ. පැහැදිලිද? ඔන්න දරුවනේ පර්යන්ත ස්නායු පද්ධතිය පිළිබඳ මූලික විස්තරයක් අපි සටහන් කරා. අපි මේ කරුණු ටික නැවතත් අධ්‍යයනය කරලා සාරාංශගත කරමු. පර්යන්ත ස්නායු පද්ධතිය සමන්විත වෙන්නේ කපාලි ස්නායු, සුෂුම්නා ස්නායු සහ ස්වයං සාධක ස්නායු පද්ධතියෙන්. එහෙම නැත්නම් ගැන්ග්ලියා වලින්. කපාලි ස්නායු යුගල් 12කුත්, සුෂුම්නා ස්නායු යුගල් 31කුත් අන්තර්ගත වෙනවා. ජීවින්ගේ චලන සහ ඔවුන්ගේ අභ්‍යන්තර පරිසරය යාමනය කරමින් මධ්‍ය ස්නායු පද්ධතිය දෙසට සහ එයින් ඉවතට ආවේග සම්ප්‍රේෂණයට මේ පර්යන්ත ස්නායු පද්ධතිය පැහැදිලිවම දායක වෙනවා. දැන් අභිවාහී නියුරෝන එහෙම නැත්නම් සංවේදී නියුරෝන කියලා කියනවා. සංවේදක නියුරෝන. ඒ අභිවාහී නියුරෝන වලින් ලබා ගන්න සංවේදී ප්‍රතිග්‍රාහක අවයව වලින් ලබා ගන්නේ ආවේග. මේ සංවේදක නියුරෝන මගින් මධ්‍ය ස්නායු පද්ධතිය වෙත ළඟා වෙනවා. මධ්‍ය ස්නායු පද්ධතියේ මේ තොරතුරු යම්කිසි සැකසීමකට ලක් කරලා අවසානයේදී අපවාහී නියුරෝන වලට මේක බාර දෙනවා. අපවාහී නියුරෝන නැත්නම් අපි ඒවට කියනවා චාලක නියුරෝන. ඒ අපවාහී නියුරෝන කියලා හඳුන්වන පර්යන්ත ස්නායු ඔස්සේ මේවා ප්‍රතිචාර දක්වන කාරක අවයව වලට ග්‍රන්ථි, පේශි, එහෙම නැත්නම් අන්තරාසර්ගී සෛලයක් වෙන්නත් පුළුවන්. ඒ ස්ථානවලට සපයනවා. පැහැදිලිද? ඔන්න ඔය ක්‍රියාවලිය ගැනයි අපි මේ කතා කරේ. පර්යන්ත ස්නායු පද්ධතිය පිළිබඳවයි මේ කරුණු කාරණා සාකච්ඡා කළේ. අපි එhmenan ඊළඟ ප්‍රශ්නෙට යමු. බලමු මොනවද ඊළඟ ප්‍රශ්نين අපෙන් අහන්නේ කියලා. දරුවනේ අපි ඊළඟ ප්‍රශ්නෙට යමු වෙනවා. පර්යන්ත ස්නායු පද්ධතියේ අපවාහී සංරචක පිළිබඳ කෙටියෙන් විස්තර කරන්න. දැන් අපවාහී සංරචක දෙකක් තියෙනවා. එකකට කියන්නේ චාලක පද්ධතිය, අනිත් එක ස්වයං සාධක ස්නායු පද්ධතිය. ඒ පද්ධති දෙක ගැන තමයි මෙතනදී අපි විස්තර කරන්න හදන්නේ. බලන්න. අපවාහී
සංරචක ලෙස අපවාහි සංරචක ලෙස චාලක පද්ධතිය හා ස්වයං සාධක ස්නායු පද්ධතිය දැක්විය හැකිය. අපවාහි සංරචක විදිහට චාලක පද්ධතිය සහ ස්වයං සාධක ස්නායු පද්ධතිය දක්වන්න පුළුවන්. දැන් චාලක පද්ධතිය කියන්නේ ඉච්ඡානුග ක්‍රියා සඳහා බලපානු ලබන පද්ධතියක්. ඉච්ඡානුග ක්‍රියා කියන්නේ අපේ අනුදැනුම යටතේ අපි සිතාමතා සිදු කරන ක්‍රියා. ඒතකොට චාලක පද්ධතිය ඉච්ඡානුග ක්‍රියා සඳහා බලපානවා නම් එහෙනම් මේ චාලක පද්ධතිය හා සම්බන්ධව ඉන්නේ කංකාල පේශි බව මතක තියාගන්න ඕනේ. කංකාල පේශි වලට ස්නායු ආවේග සපයමින් ඒ කංකාල පේශි වල චලන සඳහා තමයි මේ චාලක පද්ධතිය දායක වෙන්නේ. හැබැයි ස්වයං සාධක ස්නායු පද්ධතිය අනිච්ඡානුග ක්‍රියා සඳහා දායක වෙනවා. ඒ කියන්නේ අපේ අනුදැනුමකින් තොරව සිදුවන ක්‍රියා සඳහා. ද විශේෂයෙන්ම අනිච්ඡානුග ක්‍රියාවන් ඉටු කරනවා අනිකුත් පේශි වර්ග දෙකම නේද? සිනිඳු පේශි, හර්ට් පේශි මේ දෙකෙන්ම අනිච්ඡානුග ක්‍රියාවන් තමයි සිද්ධ වෙන්නේ. ඊට අමතරව ග්‍රන්ථි වලටත් ආවේග සපයමින් අනිච්ඡානුග ක්‍රියාවන් සිදුවීම තමයි ස්වයං සාධක ස්නායු පද්ධතියෙන් සිද්ධ කරන්නේ. ඔන්න ඔය අවබෝධය දරුවනේ අපට අවශ්‍ය වෙනවා. බලන්න. චාලක පද්ධතිය ඉච්ඡානුග දේහ ක්‍රියා සඳහා දායක වේ. ඉච්ඡානුග දේහ ක්‍රියා සඳහා තමයි මේ චාලක පද්ධතිය දායක වෙන්නේ. මේ අනුව අපිට කියන්න පුළුවන් කංකාල පේශි වෙත ගෙන යන ආවේග ගෙන යන ස්නායු වලින් තමයි මේ චාලක පද්ධතිය සමන්විත වෙන්නේ. මේ අනුව කංකාල පේශි වෙත ආවේග රැගෙන යන ස්නායු වලින් චාලක පද්ධතිය සමන්විත වේ. ඉච්ඡානුග දේහ ක්‍රියා නැත්නම් ඉච්ඡානුග ක්‍රියාවලි පාලනය කරන්නේ චාලක පද්ධතිය මගින්. එතකොට කංකාල පේශි වෙත ආවේග ගෙන යන ස්නායු වලින් තමයි චාලක පද්ධතිය සමන්විත වෙන්නේ. ස්වයං සාධක ස්නායු පද්ධතිය මගින් අනිච්ඡානුග දේහ ක්‍රියාවන් තමයි යාමනය කරන්නේ. ඒකත් අපි ලියමු. ස්වයං සාධක ස්නායු පද්ධතිය මගින් අනිච්ඡානුග දේහ ක්‍රියාවන් යාමනය කරයි. අනිච්ඡානුග දේහ ක්‍රියාවන් යාමනය කරනවා. එතකොට මෙතනදී විශේෂයෙන්ම සිනිඳු පේශි, හර්ට් පේශි සහ ග්‍රන්ථි වෙත ආවේග රැගෙන යන ස්නායු වලින් තමයි සමන්විත වෙන්නේ. සිනිඳු පේශි, හර්ට් පේශි හා ග්‍රන්ථි වෙත ආවේග රැගෙන යන ස්නායු වලින් චාලක පද්ධතිය සමන්විත වේ. සිනිඳු පේශි, හර්ට් පේශි සහ ග්‍රන්ථි වෙත ආවේග රැගෙන යන ස්නායු වලින් තමයි දරුවනේ චාලක පද්ධතිය සමන්විත වෙන්නේ. එනෝ දරුවනේ
පර්යන්ත ස්නායු පද්ධතිය අපවාහි සංරචක පිළිබඳව අපි සාරාංශගත කරමු මේ කරුණු කාරණා ටික. අපවාහි සංරචක විදිහට චාලක පද්ධතිය සහ ස්වයං සාධක ස්නායු පද්ධතිය කියන කොටස් දෙක සමන්විත වෙනවා. චාලක පද්ධතියෙන් මොකද්ද කරන්නේ? චාලක පද්ධතියෙන් දේහයේ ඉච්ඡානුග ක්‍රියාවලි යාමනය කිරීම තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඉච්ඡානුග ක්‍රියාවලිය යාමනය කිරීම සඳහා කංකාල පේශි වෙත ආවේග රැගෙන යන නියුරෝන වලින් තමයි මේ චාලක පද්ධතිය සමන්විත වෙන්නේ. ස්වයං සාධක ස්නායු පද්ධතියෙන් කරන්නේ දේහයේ අනිච්ඡානුග ක්‍රියාකාරීත්වයන් යාමනය කරන එක. එතකොට මේ අනිච්ඡානුග ක්‍රියාකාරීත්වයන් යාමනය කිරීමට අවශ්‍ය වන්නා වූ නියුරෝන ඒ ආවේග රැගෙන විශේෂයෙන්ම සිනිඳු පේශි, හර්ට් පේශි සහ ග්‍රන්ථි වෙත තමයි ගමන් කරන්නේ. ඔන්න ඔය කාරණා ටික දරුවනේ දැනගන්නට අවශ්‍යයි. පැහැදිලිද? හරි. දැන් මම මේ ඊළඟ ප්‍රශ්නෙට යන්න කලින් මේ පර්යන්ත ස්නායු පද්ධතියට අදාළව පොඩි ගැලීම් සටහනක් ඔබට ඉදිරිපත් කරන්න කැමතියි. ගැලීම් සටහනක්. බලන්න. අපි මෙන්න මෙහෙම ලියමු. ගැලීම් සටහන සකස් කරගමු. දැන් මෙන්න තියෙනවා මධ්‍ය ස්නායු පද්ධතිය. හොඳට බලන්නකෝ. මධ්‍ය ස්නායු පද්ධතිය තියෙනවා. දැන් මේ මධ්‍ය ස්නායු පද්ධතිය වෙත පැමිණෙන ස්නායු සහ මධ්‍ය ස්නායු පද්ධතියෙන් ඉවතට රැගෙන යන ස්නායු වලින් මේ පර්යන්ත ස්නායු පද්ධතිය සමන්විත වෙන්නේ. දැන් මධ්‍ය ස්නායු පද්ධතියට ආවේග රැගෙන එන්නේ මොනවා වලින්ද? රැගෙන එන්නේ අභිවාහී නියුරෝන වලින්. නැත්නම් අපි මේවටම කියනවා සංවේදක නියුරෝන කියලා. ඒතර සංවේදක නියුරෝන වලට ආවේග ලැබෙන්නේ කොහින්ද? හොඳට කල්පනා කරන්න. සංවේදී අවයව වලින්. සංවේදී ප්‍රතිග්‍රාහක අවයව උත්තේජනය වී ආවේග හට ගන්නවා. ඒ හටගන්න ස්නායු ආවේග තමයි අභිවාහී නියුරෝන නැත්නම් සංවේදක නියුරෝන ඔස්සේ මධ්‍ය ස්නායු පද්ධතියට ළඟා වෙන්නේ. දැන් මධ්‍ය ස්නායු පද්ධතියෙන් ඉවතට රැගෙන යන ස්නායු. මේවට තමයි අපි කියන්නේ අපවාහී නියුරෝන කියලා. අපවාහී නියුරෝන. මේවා තමයි හඳුන්වන්නේ මොනවා කියලාද? අපවාහී නියුරෝන. මේ අපවාහී නියුරෝන ආකාර දෙකකට අපිට පද්ධති දෙකකට වෙන් කරන්න පුළුවන්. එකකට තමයි අපි කිව්වේ ස්වයං සාධක. ස්වයං සාධක ස්නායු පද්ධතිය. අනික දරුවනේ චාලක පද්ධතිය. දැන් චාලක පද්ධතියෙන් සපයන නියුරෝන වලින් මොනවද කරන්නේ? චාලක පද්ධතියට සපයන නියුරෝන වලින් කංකාල පේශී චලන යාමනය කරනවා. හරි? මේක තව ටිකක් ගමු. හරි. අන්න බලන්න. කංකාල පේශී චලන යාමනය කරනවා. දැන් ස්වයං සාධක ස්නායු පද්ධතිය මගින් සිනිඳු පේශි හර්ට් පේශි හා ග්‍රන්ථි මගින් සිදුවන ඒ චලන යාමනය කරනවා. මේ ස්වයං සාධක ස්නායු පද්ධතිය අපිට ආකාර දෙකකට බෙදන්න පුළුවන්. අපි ඒ ගැන ඉදිරියේදී කතා වෙනවා. ඒ තමයි අනුවේගී පද්ධතිය සහ
ප්‍රත්‍යානු වේගී ස්නායු පද්ධතිය. හරි. ඒ වගේ මෙතනදී තව විශේෂ කාරණාවක් එකතු කරන්නට ඕනේ. ඇතරම සංවේදී ප්‍රතිග්‍රාහක අවයව උත්තේජනය වෙලා ආවේග හටගන්නේ බාහිර පරිසරයේ. එහෙම නැත්නම් අභ්‍යන්තර පරිසරයේ. ලැබෙන උත්තේජ. ඒ උත්තේජ මත තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. පැහැදිලිද? ඉතින් පර්යන්ත ස්නායු පද්ධතියට අයිති වෙනවා මෙන්න මේ කොටස්. වෙනත් වර්ණයකින් අපි ලියමු. මේ ටික අයිති වෙනවා. මේ තියෙන්නේ පර්යන්ත ස්නායු පද්ධතියට මේ කොටස අයිති. ඒ වගේම අපවාහී නියුරෝන අයිති වෙනවා. පර්යන්ත ස්නායු පද්ධතියට ඔන්න අයිති වෙන කොටස්. මෙන්න මේ අවබෝධය දරුණේ ඔබට අවශ්‍ය වෙනවා. එහෙමනම් අපි මේ ප්‍රශ්නයේ සාරාංශීකරණය කරපු නිසා ඊළඟ ප්‍රශ්නයට යොමු වෙමු. බලන්න. ස්වයං සාධක ස්නායු පද්ධතියේ කොටස් දෙකක් තියෙනවා. දැනටමත් අපි මේ පද දෙක දන්නවා. අනුවේගී ස්නායු පද්ධතිය සහ ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය. අපි පිළිතුරු ලියමු. අනුවේගී ස්නායු පද්ධතිය හා ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය. ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය. අනුවේගී ස්නායු පද්ධතිය සහ ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය කියන කොටස් දෙකෙන් තමයි ස්වයං සාධක ස්නායු පද්ධතිය සමන්විත වෙන්නේ. එhmenan මේ අනුවේගී ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධති ගැන සාකච්ඡා කරන ඊළඟ ප්‍රශ්නෙට අපිට යොමු වෙන්න පුළුවන්. අපි යමු මේ ප්‍රශ්නෙට. දරුවනේ දැන් ටිකක් දීර්ඝ පිළිතුරක් ලිවීමට අදාළ ප්‍රශ්නයකටයි අපි යොමු වෙන්නේ. අනුවේගී ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධති පිළිබඳ විස්තර කරන්න. හරි. දරුවනේ අනුවේගී සහ ප්‍රත්‍යානුවේගී ස්නායු වර්ග දෙක එකිනෙකට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරනවා. ඒක තමයි මුලින්ම දැනගන්නට අවශ්‍ය කාරණාව. මේ දෙන්න එකිනෙකට ප්‍රතිවිරුද්ධව තමයි ක්‍රියා කරන්නේ. අනුවේගී හා ප්‍රත්‍යානුවේගී ස්නායු දෙවර්ගය එකිනෙකට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරයි. එකිනෙකට ප්‍රතිවිරුද්ධව තමයි ක්‍රියා කරන්නේ. දැන් විශේෂයෙන්ම අනුවේගී ස්නායු පද්ධතිය මගින් පීඩාකාරී තත්ත්වවලට ඒ වගේම ශක්තිය උත්පාදනය කිරීමේ තත්ත්වවලට දේහය සූදානම් කරනවා. විශේෂයෙන්ම පහර දීමේ සහ පලා යාමේ චලන සඳහා තමයි දේහය සූදානම් කරන්නේ. ඒක හොඳට දැනගන්න ඕනේ. හරි බලන්න. අනුවේගී ස්නායු පද්ධතිය මගින් අනුවේගී ස්නායු පද්ධතිය මගින් පීඩාකාරී අවස්ථාවන්ට හා ශක්ති උත්පාදනය කිරීමේ තත්ත්වවලට දේහය සූදානම් කරවයි. පහර දීමේ හා පලා යාමේ චලන සඳහා
පහර දීමේ සහ පලා යාමේ චලන සඳහා. ෆයිට් or ෆ්ලයිට්. ෆයිට් කියන්නේ පහර දෙනවා කියන එක. ෆ්ලයිට් කියන්නේ පලා යනවා කියන අදහස. පහර දීමේ සහ පලා යාමේ චලන සඳහා තමයි මේ අනුවේගී ස්නායු පද්ධතිය දායක වෙන්නේ. හැබැයි ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය ඊට හාත්පසින්ම වෙනස්. මේ ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය නිසා දේහය සංසුන් තත්වයකට පත් කරනවා. අර කලබල බව, ප්‍රචණ්ඩ බව, ප්‍රකෝපකාරී බවින් මිදිලා දේහය සංසුන් කරන්න, නිස්කලංකතාවයට පත් කරන්න දායක වෙන්නේ ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය. දැන් බලන්න එකිනෙකට ප්‍රතිවිරුද්ධව හැසිරෙනව නේද මේ පද්ධති දෙක. අපිට ඒක ලියන්න පුළුවන්. ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය මගින් ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය මගින් දේහය සංසුන් කිරීමේ ක්‍රියාවන් උත්තේජනය කරයි. ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය මගින් දේහය සංසුන් කිරීමේ ක්‍රියාවන් උත්තේජනය කරනවා. විශේෂයෙන්ම විවේකය, ආහාර ජීර්ණය වැනි ක්‍රියාවන් දිරිගන්වයි. දරුවනේ දැන් මේ අනුවේගී පද්ධතිය මගින් අපේ ඇසේ කණිනිකාව තියෙන්නේ. ඒ කණිනිකාව විස්තරණය වෙනවා. හරි? ඇසේ කණිනිකාව විස්තරණය කරනවා. අනුවේගී පද්ධතිය ක්‍රියාත්මක වෙලා. ඒ වගේම කේට ග්‍රන්ථි ස්‍රාවය නිෂේධනය කරනවා. මොකද ජීර්ණය හා සම්බන්ධව ක්‍රියාවලි සියල්ලම දිරිගන්වන්නේ ප්‍රත්‍යානුවේගී. ඒක හොඳට මතක තියාගන්න. කේට ග්‍රන්ථි ස්‍රාවය නිෂේධනය කරනවා. පෙනහැලි තුල ශ්වාසනාලිකා ඉහිල් වෙනවා. හෘද ස්පන්දන වේගය ඒක වැඩි වෙනවා. දැන් හතරක් කිව්වනේ. හෘද ස්පන්දන වේගය වැඩි වෙනවා. පෙනහැලි තුල ශ්වාසනාලිකා ඉහිල් වෙනවා. තව මොනවද කිව්වේ? කේට ග්‍රන්ථි ස්‍රාවය නිෂේධනය වෙනවා. සහ ප්‍රධාන වශයෙන්ම අනුවේගී කියද්දිම අපිට මතක් වෙන දේ තමයි මොකද්ද? ඇසේ කණිනිකාව විස්තරණය වෙනවා. මේ කාරණා අපිට ලියන්න පුළුවන්. අනුවේගී ස්නායු පද්ධතිය උත්තේජනය වීම මගින් ඔන්න සිද්ධ වෙන දේවල්. වෙන පාටකින් අපි ලියමු. ඇසේ කණිනිකාව විස්තරණය වේ. ඇසේ කණිනිකාව දරුවනේ විස්තරණය වෙනවා. කණිනිකාව. ඊළඟට කේට ග්‍රන්ථි ස්‍රාවය නිෂේධනය වේ. කේට ග්‍රන්ථි ස්‍රාවය ටික ටික නතර වෙනවා, නිෂේධනය වෙනවා. පෙනහැලි තුල ශ්වාසනාලිකා ඉහිල් වෙනවා. තුන්වෙනි කරුණ. පෙනහැලි තුල ශ්වාසනාලිකා ඉහිල් වේ. ඒ වගේම හෘද ස්පන්දන වේගය මොනවා වෙනවද? ඒක වැඩි වෙනවා. ඒකත් අපිට ලියන්න පුළුවන්. හෘද ස්පන්දන වේගය වැඩි වේ. හෘද ස්පන්දන වේගය පැහැදිලිවම වැඩි වෙනවා. ඔන්න පළවෙනි හතර බලන්න. මාත් එක පාඩම් කරගමු. ඇසේ කණිනිකාව විස්තරණය වෙනවා. කේට ග්‍රන්ථි ස්‍රාවය නිෂේධනය වෙනවා. පෙනහැලි තුල ශ්වාසනාලිකා ඉහිල් වෙනවා.
හෘද ස්පන්දන වේගය වැඩි වෙනවා. හෘද ස්පන්දන වේගය වැඩි වෙනවා. පැහැදිලිද? ඒ තමයි පළවෙනිම කාරණා හතර. ඒ වගේම දරුවනේ මේ අනුවේගී ස්නායු පද්ධතිය උත්තේජනය වීම නිසා විශේෂම ආහාර ජීර්ණය හා සම්බන්ධ ක්‍රියාවලිය නිෂේධනය වෙනවනේ. මොකද ඒව උත්තේජනය වෙන්නේ ප්‍රත්‍යානුවේගී වලින්. ඒ අනුව ආමාශය සහ අන්ත්‍රේ ක්‍රියාවලිය නිෂේධනය වෙනවා. අග්න්‍යාශය ක්‍රියාවලිය නිෂේධනය වෙනවා. පිත්තාශය ක්‍රියාවලිය නිෂේධනය වෙනවා. ඒ ටිකත් අපිට එකතු කරන්න පුළුවන්. මම මෙතෙන්ටම එකතු කරනවා. ආමාශයේ හා අන්ත්‍රයේ ක්‍රියාවලිය නිෂේධනය වේ. අග්න්‍යාශයේ ක්‍රියාවලිය නිෂේධනය වේ. පිත්තාශයේ ක්‍රියාවලිය නිෂේධනය වේ. පිත්තාශය ක්‍රියාවලිය නිෂේධනය වේ. ඔන්න අනුවේගී ස්නායු පද්ධතිය උත්තේජනය වීම නිසා සිදුවන ක්‍රියාවලිය. දැන් අපි 7ක් කිව්වා. 7ම පාඩම් කරමු. ඇසේ කණිනිකාව විස්තරණය වෙනවා. කේට ග්‍රන්ථි ශ්‍රාවය නිෂේධනය වෙනවා. ඒ වගේම පෙනහැලි තුල ශ්වාසනාලිකා ඉහිල් වෙනවා. හෘද ස්පන්දන වේගය වැඩි වෙනවා. ඒ ටික කිව්වා. නිෂේධන ක්‍රියාවලිය තුනකුත් අපි එකතු කරා. ආමාශය සහ ඒ වගේම අන්ත්‍රයේ ක්‍රියාවලිය නිෂේධනය වෙනවා. අග්න්‍යාශයේ ක්‍රියාවලිය නිෂේධනය වෙනවා. පිත්තාශයේ ක්‍රියාවලිය නිෂේධනය වෙනවා. තවත් තියෙනවා අනුවේගී ස්නායු පද්ධතියේ උත්තේජනය වීම නිසා සිදුවන සිදුවීම්. අපි ඊළඟ පිටුවට ගිහිල්ලා ඒ දේවල් ටිකත් සටහන් කරමු සාකච්ඡා කරලා. එන්න අපි යන් ඊළඟ පිටුවට. අපිට තව ලියන්න පුළුවන් දේවල් තියෙනවා. එකක් තමයි මේ අක්මාවේ ග්ලූකෝස් නිදහස් වීම උත්තේජනය වෙනවා. අක්මාවේ ග්ලූකෝස් නිදහස් වීම උත්තේජනය වෙනවා. ඒකත් ලියන්න පුළුවන්. අක්මාවේ ග්ලූකෝස් නිදහස් වීම උත්තේජනය වේ. අක්මාවේ ග්ලූකෝස් නිදහස් වීම උත්තේජනය වෙනවා. ඒ වගේම අධිවෘක්ක මජ්ජාව උත්තේජනය වෙනවා. අධිවෘක්ක මජ්ජාව. අධිවෘක්ක මජ්ජාව උත්තේජනය වේ. ඒ වගේම දරුවනේ මුත්‍රාශය හිස්වීම නිෂේධනය කරනවා. ඒ මොකක්ද ඒ කියන්නේ? මුත්‍රාශය හිස්වීම නතර කරනවා. ඒ කියන්නේ මුත්‍රාශය හිස් වෙනවා. ඒ කියන්නේ මුත්‍රා ඉවත් වෙලා යන හින්දා මුත්‍රාශය හිස් වෙනවා. එහෙම හිස් වෙන එක නතර කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මුත්‍රාශය කොහොම හරි මුත්‍රා වලින් පුරවලා තියන්න හදන්නේ නෙමෙයි. මුත්‍රාශය හිස් වෙන එක නතර කරනවා. ඒ කියන්නේ මුත්‍රාශය පිරී තියනවා කියන එකමයි. ඒකත් අපිට ලියන්න පුළුවන්. මුත්‍රාශය හිස්වීම නිෂේධනය කරයි. මුත්‍රාශය හිස්වීම නිෂේධනය කරයි. ඒ වගේම දරුවනේ ශුක්‍රාණු නිදහස් කිරීමත් ඒ වගේම යෝනි මාර්ගයේ සංකෝචනත් දිරිගන්වන්න පුළුවන්. ශුක්‍රාණු නිදහස් කිරීමත් යෝනි මාර්ගයේ සංකෝචනත් දිරිගැන්වීමේ හැකියාවක් මේ අනුවේගී පද්ධතිය මගින් සිදු කරනවා. ශුක්‍රාණු මුදා හැරීමත් යෝනි මාර්ගයේ සංකෝචන දිරිගැන්වීමත් සිදු කරයි.
දරුවනේ අනුවේගී ස්නායු පද්ධතියෙන් ඇති කරන බලපෑම නැත්නම් අනුවේගී ස්නායු පද්ධතිය උත්තේජනය වීම නිසා සිදුවන ක්‍රියාවන් 11ක් අපි ලිව්වා. 11. කලින් පිටුවේ 7ක් ලිව්වා, දැන් 4ක් ලිව්වා. මොනවද මේ සිදුවීම් 11? අපි පාඩම් කරමු. ඇසේ කණිනිකාව විස්තරණය කරනවා. හරි. කේට ග්‍රන්ථි ශ්‍රාවය නිෂේධනය කරනවා. පෙනහැලි තුල ශ්වාසනාලිකා ඉහිල් වෙනවා. හෘද ස්පන්දන වේගය වැඩි වෙනවා. ඊට පස්සේ අපි කිව්වා ආමාශය සහ අන්ත්‍රේ ක්‍රියාවලිය නිෂේධනය වෙනවා. අග්න්‍යාශය ක්‍රියාවලිය නිෂේධනය වෙනවා. පිත්තාශය ක්‍රියාවලිය නිෂේධනය වෙනවා. ඒ 7 කලින් පිටුවේ අපි ලිව්වා. ඊළඟ මේ පිටුවට අපි එකතු කර අලුතෙන් කරුණු 4ක්. අක්මාවේ ග්ලූකෝස් නිදහස් කිරීම උත්තේජනය වෙනවා. අධිවෘක්ක මජ්ජාව උත්තේජනය වෙනවා. මුත්‍රාශය හිස්වීම නිෂේධනය වෙනවා. ශුක්‍රාණු නිදහස් කිරීම නැත්නම් ශුක්‍රාණු මුදා හැරීමත් යෝනි මාර්ගයේ සංකෝචනය වීමත් දිරිගන්වනවා. ඒ අනුව දරුවනේ අනුවේගී ස්නායු පද්ධතිය උත්තේජනය වීමෙන් සිදුවන ක්‍රියාවන් තමයි අපි මේ කතා කළේ. අපිට මේ ප්‍රශ්නේ තුල තවදුරටත් පිළිතුරු ලියන්න පුළුවන්. මොනවාද? ප්‍රත්‍යනුවේගී ස්නායු පද්ධතියේ උත්තේජනය වීම නිසා සිද්ධ වෙන ක්‍රියාවන් ගැන දැන් අපි විමසා බලන්න ඕනේ. අපි ඒවත් මේ පිළිතුරට ගොඩනගන්නට ඕනේ. හොඳයි. දැන් දරුවනේ අපි අනුවේගී පද්ධතිය උත්තේජනය වුණාම සිද්ධ වෙන ක්‍රියාවන් මොනවද කියලා ඉගෙන ගත්තා. දැන් අපිට මේ පිළිතුරේ ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය උත්තේජනය වුණාම මොනවද ඇතිවන ක්‍රියාකාරකම් මොනවද දේහයේ සිද්ධ වෙන වෙනස්කම් කියලා අපි දැනගන්නට ඕනේ. ඉතින් ඒකට අපිට මේ අපි කලින් මේ ලියපු කාරණාවලම ප්‍රතිවිරුද්ධ අදහස තමයි බොහෝමයක් කරුණවල තියෙන්නේ. අපි පොඩ්ඩක් බලමු මොකද්ද වෙන්නේ කියලා. මේ බලන්න. කලින් අවස්ථාවේදී අනුවේගී ස්නායු පද්ධතිය උත්තේජනය වීම මගින් ඇසේ කණිනිකාව විස්තරණය වෙනවා. එනම් ප්‍රත්‍යානුවේගී වල මීට ප්‍රතිවිරුද්ධ ක්‍රියාව වෙන්නේ. ඇසේ කණිනිකාව සංකුචනය වෙනවා. පැහැදිලිද? විස්තරණය වෙච්ච එක සංකුචනය වෙනවා. ඒතර අපිට ඒක ලියන්න පුළුවන්. කේට ග්‍රන්ථි ශ්‍රාවය නිෂේධනය වෙනවා අනුවේගී වලින්. එහෙනම් ප්‍රත්‍යානුවේගී වලින් කේට ග්‍රන්ථි ශ්‍රාවය මොනවා වෙනවද? උත්තේජනය වෙනවා. උත්තේජනය වෙනවා. පෙනහැලි තුල ශ්වාසනාලිකා ඉහිල් වෙනවා. එවනම් මොකද වෙන්නේ? පෙනහැලි තුල ශ්වාසනාලිකා සංකෝචනය වෙනවා. හෘද ස්පන්දන වේගය වැඩි වෙනවා. එහෙමනම් ප්‍රත්‍යානුවේගී වලදී වෙන මීට ප්‍රතිවිරුද්ධ ක්‍රියාව හෘද ස්පන්දන වේගය අඩු වෙනවා. අපිට කීපයක් ලියන්න පුළුවන්. බලන්න. අපි මෙහෙම පටන් ගමු. ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය උත්තේජනය වීම මගින් මොනවද සිද්ධ වෙන්නේ? පළවෙනි දේ ඇසේ කණිනිකාව සංකුචනය වේ. ඇසේ කණිනිකාව සංකුචනය වෙනවා. පැහැදිලිද? ඊළඟට කේට ග්‍රන්ථි ශ්‍රාවය උත්තේජනය වේ. කේට ග්‍රන්ථි ශ්‍රාවය උත්තේජනය වෙනවා. ඒ වගේම පෙනහැලි තුල ශ්වාසනාලිකා සංකුචනය වේ. දැන් පෙනහැලි තුල ශ්වාසනාලිකා ඉහිල් වුණා අනුවේගී පද්ධතිය උත්තේජනය වෙලා එන ප්‍රත්‍යනුවේගී වලදී සංකුචනය වෙනවා. හෘද ස්පන්දන වේගය ඒක අනුවේගී වලදී වැඩි වුණා ප්‍රත්‍යනුවේගී වලදී ඒක අඩු වෙනවා. හතරවෙනි කාරණාව
හෘද ස්පන්දන වේගය අඩු වේ. හෘද ස්පන්දන වේගය අඩු වෙනවා. පැහැදිලිද? ඊළඟ කාරණා ටික බලමු. බලන්න පස්වෙනි කාරණාව ආමාශය සහ අන්ත්‍රේ ක්‍රියාවලිය නිෂේධනය වෙනවා අනුවේගී ස්නායු පද්ධතිය උත්තේජනය වුණාම. එහෙනම් ප්‍රත්‍යානුවේගී වලදී මොකද වෙන්නේ? ආමාශය සහ අන්ත්‍රේ ක්‍රියාවලිය මොනවා වෙනවද? උත්තේජනය වීමක් වෙන්නේ. නිෂේධනයක් නෙමෙයි උත්තේජනය වීමක් වෙන්නේ. අපි ලියමු ආමාශයේ සහ අන්ත්‍රයේ ක්‍රියාවලිය උත්තේජනය වේ. ආමාශයේ සහ අන්ත්‍රයේ ක්‍රියාවලිය මොනවා වෙනවද? උත්තේජනය වෙනවා. පැහැදිලිද? ඊළඟට බලන්න අග්න්‍යාශයේ ක්‍රියාවලිය නිෂේධනය වෙනවා. අනුවේගී ස්නායු පද්ධතිය උත්තේජනය වුණාම අග්න්‍යාශයේ ක්‍රියාවලිය නිෂේධනය වෙනවා. එහෙනම් ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය උත්තේජනය වුණාම මේ අග්න්‍යාශයේ ක්‍රියාවලිය උත්තේජනය වෙනවා. අග්න්‍යාශයේ ක්‍රියාවලිය උත්තේජනය වෙනවා. හයවෙනි කාරණාව අග්න්‍යාශයේ ක්‍රියාවලිය උත්තේජනය වේ. අග්න්‍යාශයේ ක්‍රියාවලිය උත්තේජනය වෙනවා. අග්න්‍යාශයේ ක්‍රියාවලිය උත්තේජනය වෙනවා. පැහැදිලිද? ඊළඟට බලන්න පිත්තාශයේ ක්‍රියාවලිය නිෂේධනය වෙනවා. අනුවේගී ස්නායු පද්ධතිය උත්තේජනය වුණාම පිත්තාශයේ ක්‍රියාවලිය නිෂේධනය වෙනවා. හැබැයි ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය උත්තේජනය වුණාම පිත්තාශයේ ක්‍රියාවලිය උත්තේජනය වෙනවා. පිත්තාශයේ ක්‍රියාවලිය උත්තේජනය වෙනවා. අපිට ඒකත් ලියන්න පුළුවන්. පිත්තාශයේ ක්‍රියාවලිය උත්තේජනය වේ. පිත්තාශයේ ක්‍රියාවලිය උත්තේජනය වේ. පැහැදිලිද? එතකොට අපි කරුණු 7ක් සාකච්ඡා කළා ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය උත්තේජනය වුණාම සිදුවන දේවල්. මෙතනින් ඉවර වෙන්නේ නැහැ. අපේ මේ පිළිතුර තවත් අපිට ගොඩනගන්නට පුළුවන්. අපි බලමු ඊළඟට මොකද්ද සිදුවන ක්‍රියාවලිය කියලා. දැන් 8 වෙනි කාරණාව විදිහට අපිට ගන්න පුළුවන් මේ මුත්‍රාශය හිස්වීම දිරිගැන්වෙනවා. ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය මගින්. දැන් අනුවේගී නම් කොහොමද? මුත්‍රාශය හිස්වීම නිෂේධනය වෙනවනේ. මෙතනදී මුත්‍රාශය හිස්වීම දිරිගැන්වෙනවා. මුත්‍රාශය හිස්වීම දිරිගැන්වේ. මුත්‍රාශය හිස්වීම දිරිගැන්වෙනවා. පැහැදිලිද? අවසාන වශයෙන් කියන්න පුළුවන් දරුවනේ මේ ලිංගේන්ද්‍රයන් උද්ගමනය වීම දිරිගැන්වෙනවා. ලිංගේන්ද්‍රයන් උද්ගමනය වීම දිරිගැන්වෙනවා. අපිට ඒකත් ලියන්න පුළුවන්. ලිංගේන්ද්‍රයන් උද්ගමනය දිරිගැන්වේ. ලිංගේන්ද්‍රයන් උද්ගමනය වීමත් දිරිගැන්වෙනවා. පැහැදිලිද? හරි. එමනම් දරුවනේ ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය උත්තේජනය වීමෙන් සිද්ධ වෙන ප්‍රධාන ක්‍රියාවන් 9ක් පිළිබඳව මම ඔබට සඳහන් කරා විෂය නිර්දේශයේ සඳහන් වන. ඒ තමයි ඇසේ කණිනිකාව සංකුචනය වෙනවා, කේටගන්ති ස්‍රාවය උත්තේජනය වෙනවා, පෙනහැලි තුල ශ්වාසනාලිකා සංකුචනය වෙනවා, හෘද ස්පන්දන වේගය අඩු වෙනවා. ආමාශය සහ අන්ත්‍රයේ ක්‍රියාවලිය උත්තේජනය වෙනවා. අග්න්‍යාශය ක්‍රියාවලිය පැහැදිලිවම උත්තේජනය වෙනවා. පිත්තාශය ක්‍රියාවලිය උත්තේජනය වෙනවා. මුත්‍රාශය හිස්වීම දිරිගැන්වෙනවා. ලිංගේන්ද්‍රයන් උද්ගමනය දිරිගැන්වෙනවා. ඔන්න ඔය කාරණා
ඔබ මතක තබා ගත යුතුයි මේ ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය උත්තේජනය වීමෙන් මානව දේහය තුළ සිදුවන ක්‍රියාවලිය විදිහට. පැහැදිලිද? තවත් මේ අනුවේගී ප්‍රත්‍යානුවේගී කියන්නේ ස්වයංසාධක ස්නායු පද්ධතිය ගැන කාරණා කීපයක් කතා කරන්න තියෙනවා. අපි ඊළඟ පිටුවට යමු. මොනවද අපිට ඊළඟට ලියන්න තියෙන පිළිතුරු කියලා බලන්න. දැන් දරුවනේ ඊළඟට කියන්න තියෙන කාරණාව තමයි මේ ප්‍රත්‍යානුවේගී ස්නායු මධ්‍ය ස්නායු පද්ධතියෙන් නිකුත් වෙන්නේ කොහොමද? දැන් මොළයේ පාදස්ත ප්‍රදේශයෙන් කපාල ස්නායු විදිහටත් සුෂුම්නාවෙන් සුෂුම්නා ස්නායු විදිහටත් තමයි නිකුත් වෙන්නේ. හැබැයි අනුවේගී ස්නායු නිකුත් වෙන්නේ සුෂුම්නාවෙන් පමණයි. ඔන්න ඔය වෙනස්කම් ගැනත් ඔබ අවබෝධයකින් පසු වෙන්නට ඕනේ. බලන්න. ප්‍රත්‍යානුවේගී ස්නායු මධ්‍ය ස්නායු පද්ධතියෙන් නිකුත් වන්නේ ප්‍රත්‍යානුවේගී ස්නායු මධ්‍ය ස්නායු පද්ධතියෙන් නිකුත් වන්නේ මොළයේ පාදස්තයෙන් කපාල ස්නායු ලෙසත් සුෂුම්නාවෙන් සුෂුම්නා ස්නායු ලෙසත්ය. එතකොට ප්‍රත්‍යානුවේගී ස්නායු මධ්‍ය ස්නායු පද්ධතියෙන් නිකුත් වෙන්නේ විශේෂයෙන්ම මොළයේ පාදස්තයෙන් කපාල ස්නායු විදිහටත් ඒ වගේම සුෂුම්නාවෙන් සුෂුම්නා ස්නායු විදිහටත්. හැබැයි අනුවේගී ස්නායු නිකුත් වෙන්නේ සුෂුම්නාවෙන් පමණයි. අනුවේගී ස්නායු නිකුත් වන්නේ සුෂුම්නාවෙන් පමණි. අනුවේගී ස්නායු නිකුත් වන්නේ සුෂුම්නාවෙන් පමණමයි. පැහැදිලිද? ඒ වගේම දරුවනේ මේ පෙනහැලි, හෘදය, අන්ත්‍රය, මුත්‍රාශය වගේ විවිධ අවයව තියෙනවානේ. මේ අවයවවල ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලි ඉෂ්ට සිද්ධ කිරීම සඳහා මේ පද්ධති දෙකෙන් එකිනෙකට වෙනස් විවිධ ස්නායු සම්ප්‍රේෂක තමයි භාවිතා කරන්නේ. දැන් උදාහරණයක් වශයෙන් ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය මගින් භාවිතා කරනවා ඇසිටයිල් කෝලින්. ඒ වගේම අනුවේගී ස්නායු පද්ධතිය මගින් නොෙපිනෙෆ්‍රින් භාවිතා කරන්න පුළුවන්. සම්ප්‍රේෂණය කරනවා ස්නායු සම්ප්‍රේෂක විදිහට අපිට ලියන්න පුළුවන්. හෘදය, ඒ වගේම මුත්‍රාශය, අන්ත්‍රය වැනි විවිධ අවයවවල ප්‍රතිවිරුද්ධ ක්‍රියා දෙකක් ඉටු කිරීම සඳහා පද්ධති දෙකෙන් අනුවේගී සහ ප්‍රත්‍යානුවේගී පද්ධති දෙකෙන් වෙනස් ස්නායු සම්ප්‍රේෂක යොදා ගනී. බලන්න. හෘදය, පෙනහැලි, මුත්‍රාශය, අන්ත්‍රය වගේ විවිධ අවයවවල ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලි දෙකක් ඉටු කිරීම සඳහා මේ පද්ධති දෙකෙන් වෙනස් ස්නායු සම්ප්‍රේෂක තමයි යොදා ගන්න. දැන් උදාහරණයක් වශයෙන් අපි කිව්වොත් අපිට ලියන්න පුළුවන් කියපු කතාව ප්‍රත්‍යානුවේගී
ස්නායු පද්ධතියෙන් ස්නායු සම්ප්‍රේෂක ලෙස ඇසිටයිල් කෝලින් භාවිතා වන අතර අනුවේගී ස්නායු පද්ධතියෙන් නොඑපිනෙෆ්‍රීන් භාවිතා කරයි. නොඑපිනෙෆ්‍රීන් භාවිතා කරයි. හරිම සරලයි. ඔන්න දරුවනේ අපි අනුවේගී ප්‍රත්‍යනුවේගී ස්නායු පද්ධති සම්බන්ධව ටිකක් දීර්ඝ පිළිතුරක් තමයි මේ ප්‍රශ්نين සාකච්ඡා කරේ. ඒ අනුව සමායෝජනයේ සමස්ථිතිය පාඩම් මාලාවේ තවත් පරිච්ඡේදයක් මේ විදිහට අවසන් වෙනවා. අපි ඊළඟ පරිච්ඡේදයෙන් සූදානම් වෙන්නේ ඔබට ගෙනෙන්න සිද්ධාන්තමය කොටසක්. ඒ තමයි ස්නායු ආවේග සම්ප්‍රේෂණ ක්‍රියාවලිය ගැන, නියුරෝන ගැන. ඉතින් මේ සම්බන්ධ කාරණා සමග නැවත ඊළඟ පරිච්ඡේදයේදී එකතු වෙමු. ඉතින් ඔබට සුබ දවසක්.